නොවැම්බර් 9 වෙනිදා අපි පවත්වන්න තිබුණු 2021 ICT පන්තියට ඒකත් අපි වීඩියෝ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකට අපි කරගෙන යන් සමහරලාට අපි ලබන සතියේක පන්තිය පවත්වන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්න පුළුවන්. ගිය සතියේ මම අවසාන වශයෙන් ඔයගලන්ට database එකක් SQL මගින් සකස් කරගන්න ආකාරය පිළිබඳව පැහැදිලි කිරීම කරා. ඒ වගේම මේකේ කාර්යයන් කීපයක් අපි ඉෂ්ට කරා. ඒ වෙනකොට අපි මූලික වගුවක select from සහ where කියන ක්‍රියාවලීන් පිළිබඳ අවබෝධයක් ගත්තා. මතක ඇති අපි select මගින් අපි ටේබල් එකක තියෙන ක්ෂේත්‍ර උපලැකි තෝරා ගැනීම තීරණය කරන්න පුළුවන්. from කියන එක භාවිතා වෙන්නේ මොන දත්ත වගුවෙන්ද මේ තොරතුරු සැලසුම් කරන්න කියන එක. ඒ වගේම where කියන එක මගින් අපිට පුළුවන් ඒකට සීමාවන් පැනවීම වගේ දේවල් සිදු කරන්න. ඒකේ අපි පුහුණුවීම් කටයුතු කීපයක් සිදු කරා. මම හිතනවා ඒ පුහුණුවීම් කරන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ මම අවසාන වශයෙන් ඔයගලන්ට පැවරුමක් ලබා දුන්නා. ඊටාම සරල database එකක් සකස් කරන්න. database එකේ නම විදිහට ගන්න කියලා තියෙනවා ABC කියන එක, ABC company. ඒ වගේම table එකට අදාළ නම EMPDB කියලා භාවිතා කරන්න කියලා තියෙනවා. employee number එක, name, address, department, salary, gender. employee number එක primary key එක විදිහට භාවිතා කරලා ඒවා උපලැකි database එකක් නිර්මාණය කරන්න. ඒ වගේම මේ නිර්මාණය කරගන්න database එකට මම කිව්වා මෙන්න මේ කියන දත්ත ටික අන්තර්ගත කර ගැනීම කරන්න මොකෝ සමානව ප්‍රැක්ටිකල් එක එහෙම නැත්නම් කරගෙන යන්න ඕන නිසා. ඒ අනුව අද අපි බලමු එකේ ක්‍රියාවන් සිදු කරන්න. එතකොට අපි සර්වර් එකට යන්. ඒ සර්වර් එකේ දැන් කටයුතු කරන හැටි ඔබට පුහුණුවක් තිබෙනවා. අපි යන් SQL වලට කෝඩ්ස් වලින් අපි වැඩ කටයුතු කරගෙන යන්නේ. රයිට්. එහෙනම් අපිට මුලින්ම තියෙන්නේ ABC කියන database එක නිර්මාණය කිරීම. කොහොමද අපි ඒකට කෝඩ් කරන්නේ? create database. මොකක්ද database එකේ නම? ABC. company ඕනනම් company කියන වචනේ පාවිච්චි කරන්න ගැටලුවක් නැහැ. අපි එහෙනම් go විධානයේ මගින් database එක create වෙනවද කියලා අපි බලමු. ABC database එක ක්‍රියාත්මක වුණා. ඊළඟට අපි මේකට ඕන කරන table එක නිර්මාණය කරගමු. එතකොට අපි table එක අපි අරගන්න කියලා තියෙන නම තමයි EMPDB කියන එක. EMPDB. එතකොට EMPDB එකක් අපි table එක විදිහට create කරගමු. එහෙනම් create table EMPDB. එතකොට මේ table එකට අපි දාන උපලැකි පිළිබඳව හඳුන්වා දීම එතනින් පස්සේ අපි කරගෙන යන් වරහණක් දාලා මොකද්ද පළවෙනි උපලැකිය? EMP number. EMP number. නිකන් දාගමු. EMP number එක අපි අංකයක් විතරක් දානවයි කියලා උපකල්පනය කළා integer type එක දාමු. ස්ථාන අපි number එකට දැනට 5ක් විතර වගේ තියමු. ඒ වගේම මේක not null. හිස් වෙන්න බෑ. right. ඊළඟට අපි දාගමු නම අහලා තියෙනවා name එක. අපි ඒක VCHAR type එකක් ගමු.
නමට අපි දාගමු ලොකු නම් නැහැනේ මේකේ දැනට. ඒක නිසා අපි 10ක් විතර වගේ දැනට දාගමු. ඒකත් not null වෙන්න ඕන නම් ඒක ලියන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න තියෙන්නේ address එක. ඒකත් අපි var char type එකක් ගමු. ඒකටත් 10ක් වගේ දාගමු. ඊළඟට අපි ගමු department කියන එක. department එකට දාමු අකුරු 10ක් විතර වගේ එකක් දාමු. මේ වගුවට ගැලපෙන විදිහට අපි කටයුතු කරමු. ඊළඟට gender එකත් අපි HR type එකක් දාලා ඒකට 10ක් විතර වගේ දාගමු. සහ අවසාන වශයෙන් මට තියෙන්නේ salary එක දාන්න. salary අපි ඒක int value එකක් ගමු. පූර්ණගයක් දානවයි කියලා උපකල්පනය කරලා ගමු. නැත්නම් ඒක float දාන්න පුළුවන් දශම ගණන් දානවා නම් දශම ස්ථාන දානවා නම් ස්ථාන දැනට 10ක් විතර වගේ එකටත් ඇති. ඊළඟට primary key එක විදිහට අපි ගන්න කියලා තියෙන්නේ EMP number එක. number වරහන් වහලා right. දැන් අපි ඒක go විධානය මගින් table එක create කරලා බලමු නිවැරදි වෙනවද කියලා. right. ඊටාම නිවැරදි. එhmenan අපේ table එක නිර්මාණය වුණා. පැහැදිලිනේ? right. ඔව්. එහෙනම් දැන් අපිට ඊළඟට තියෙන්නේ මේ table එකට කරුණු ඇතුළත් කරන්න. එතකොට දීලා තියෙන ලයිස්ට් බලන්න. අංක 10 කමල් කැන්ඩි accounts mail 16500. එවනම් ඒක ටිකක් හිමින් දාගෙන යන්න ඕනේ. මම ඒක වාර්තාවක් දාන්න හැටි බලමු. right. එහෙනම් SQL command වලට මේ තියෙන එක අයින් කරන්න පළමුව. හරි. තොරතුරු දාන්නේ කොහොමද? insert into දාන්න ඕනේ table එකටනේ emp db වරහන් ඇතුලේ fields ටික බලමු. emp number එක තියෙනවා, name එක තිබුණා, address එක තිබුණා, department. ඊළඟට gender. ඊළඟට අපි ගත්තොත් salary. right. වරහන් වැහුවා values ටික අන්තර්ගත කරමු. පළවෙනි value එක 10 කමා අපි නැවත පොඩ්ඩක් බලමු. කමල් කැන්ඩි accounts. right. කමල් උඩුකමා පාවිච්චි කරන්න. කැන්ඩි accounts. mail. salary එක තිබුණා 16500.
වරහන් වහන්. හරි. ගෝ විධානය දීලා බලන්න රෙකෝඩ් එක අන්තර්ගත වෙනවද කියලා නිවැරදිව. ඔව්. ඊටාම නිවැරදියි. ඔව්. එතකොට රෙකෝඩ් එක ගියාද නැද්ද කියලා ඔයාලට බලන්න අවශ්‍ය නම් මෙතන තියෙනවා බ්‍රවුස් විධානය. බ්‍රවුස් විධානය මගින් පුළුවන් අපිට බලන්න. නැත්නම් රෙකෝඩ් එක ආපහු දාන්න ආපහු ටයිප් කරන්න අවශ්‍ය වෙන්නේ එඩිට් කියන තැනට ගිහිල්ලා ආයි ලියන්නේ එක වලක්වගෙන රෙකෝඩ්ස් ටික විතරක් වෙනස් කරන්න පුළුවන් ඊළඟ පුද්ගලයා. ඒතකොට මේල් ටික ලියන එක අවම කරගන්න පුළුවන්. හරිද? මම ඒ විදිහට දෙවන පුද්ගලයාගේ ඩීටේල්ස් ටික අන්තර්ගත කරනවා. දෙවෙනි පුද්ගලයා අංක 20.9 බලමු අපි මොකද්ද කියලා. එයාගේ රෙකෝඩ් එක බලමු. හරි. 20 මාලා කලම්බු සේල්ස් ෆීමේල් 26500යි. 20 මාලා කලම්බු. හරි. right. අපි මේකට දාමු මාලා. කලම්බු. එයා ඉන්නේ සේල්ස් වල. කමා ෆීමේල්. අපි බලමු සැලරි එක කීයද 29000ක් වගේ 26500යි. ඔව් 26500යි. go. ඔව් ඒ විදිහට රෙකෝඩ්ස් ටික දාගෙන යන්න පුළුවන්. ඒ විදිහට වගුවේ තියෙන සියලු වාර්තාවන් ටික ඉස්සෙල්ලා අන්තර්ගත කරගන්න. ඒතර මයිකට ලේසි ක්‍රමයක් ඔන්න දැන් එතන ඉඳලා right. ඒතර මෙතන ඩීටේල්ස් ටික විතරක් වෙනස් කරන්න පුළුවන්. හරි. දැන් අපි බැලුවොත් ඔබගේ ගබඩාවට තොරතුරු දෙක අන්තර්ගත වෙලාද කියලා අපි browse කියන විධානයෙන් ඒක බලන්න පුළුවන්. right. අපිට පේනවා browse විධානයට ගියපුවම මේ කියන two records දෙක අන්තර්ගත වෙලා තියෙනවා. එහෙනම් මේ ආකාරයට මෙන්න මේ තියාගත්ත කවුළුව මගින් තුන්වෙනි රෙකෝඩ් එක වෙනස් කරන්න. හතරවෙනි රෙකෝඩ් එක වෙනස් කරන්න. පස්වෙනි එක වෙනස් කරන්න. ගෝ විධානය දෙන්න ඩේටාබේස් එකට දත්ත ටික ඉස්සලා අන්තර්ගත කරගන්න. පැහැදිලිද? ඔව් දැන් මේ ක්‍රමයට මම වාර්තාවන් සියල්ලම අන්තර්ගත කරගෙන තියෙනවා. ඩේටාබේස් එකට. එතකොට වාර්තාවන් සියල්ලම අන්තර්ගත කරගත්තට පස්සේ අපි පාඩමට යමු. එහෙමනම් දැන් අපි ගබඩාවට තොරතුරු සියල්ල සම්පූර්ණ කරගනිමු. දැන් ඊළඟට අපි බලමු ඒක යටතේ අපි අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙන දේවල්. අපි කිසියම් පරාසයක දත්ත ලබා ගැනීම. ඔව් දැන් අලුත් විධානයක් අපි භාවිතා කරනවා between පරාසයක් කියනකොට. ඒක හරියට නිකන් අපි 10 සිට 15 දක්වා අතර පරාසය කියන වගේ between කියන විධානය පාවිච්චි කරන්න. දැන් ඒකට අනුව අපේ පාඩමේ ඊළඟ කොටසේදී අපි ඒ දත්ත වගුව භාවිතා කළා රුපියල් 17000ත් 20000ත් අතර වැටුපක් ලබන අය උදාහරණයක් විදිහට අපි බලමු. එතකොට එතනදී භාවිතා කරලා තියෙනවා select කියන වචනේ. select යටතේ පාවිච්චි වෙන්නේ fields ටික. හැබැයි තරුව යොදලා තියෙනවා. ඒ කියන්නේ සියලුම ක්ෂේත්‍ර අවශ්‍යයි කියන එක, සියලුම උපලැපි අවශ්‍යයි කියන එක. from විධානය මොකද්ද අපේ table එකේ නම empdb. ඔව් අපි where විධානය මගින් තර්ක ලබා දීම කරනවා. ඔව් ඒ තර්කේ ලබා දෙන්නේ කාටද? salary කියන field එකට. හැබැයි පරාසය අපි දීලා තියෙනවා between කියන විධානය පාවිච්චි කරලා 17000 17000යි 20000යි අතර. එතකොට මේක අනුව අපිට රුපියල් 17000ත් 20000ත් අතර පඩි ලබා ගන්න අයගේ විස්තරය වෙන් කරලා පෙන්වන්න ඕනේ. අපි ඒ විධානේ ටයිප් කරන්න නැතුව ටක් ගාලා මේකෙන් කොපියක් ගන්නම් මම. ඔව්
එහෙනම් අපි විධාන තුල අන්තර්ගත කරන විධාන තුල මේ කවුළුවත් මම දැන් අයින් කරන්න දත්ත දාලා ඉවර නිසා අවශ්‍ය නම් එතනම ටයිප් කරන්නත් පුළුවන්. ඔව්. අපි යන් SQL. right. තියෙනවා අයින් කරන්න. paste. ඔව්. අපේ තියෙනවා salary between right. පැහැදිලිනේ දැන්? හරි. තරුව යොදන්නේ මොකටද? සියලුම ක්ෂේත්‍ර ඕනේ කියන එක. go. බලන්න පොඩි error එකක් තියෙනවා. අපි බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔව් එතනදී අපි 17 20 අතර කියන එක ගත්තම between කියන එක පරාසයක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. right. go විධානෙ දුන්නම අපිට ඒ පරාසය ඇතුළත ඉන්න කට්ටියගේ salaries විතරක් තියෙන database එකේ තියෙන fields ටික එහෙම නැත්නම් වාර්තාවන් records ටික filter කරලා පෙන්නනවා. ඒ විදිහට කීපයක් වෙනස් කරලා බලන්න. සමහරලාට between වචනේ පාවිච්චි කරන්නේ නැතුව දාලා බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. නැත්නම් මේ පරාසයන් තව වෙනස් කරලා බලන්න පුළුවන්. අපි 30000 කියන එකත් අපි ගත්තොත් go. ඒ වගේම අපිට ඒ ගන්න පරාසයේ ප්‍රතිවිරුද්ධ පැත්ත අවශ්‍ය වුණොත් ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතන තිබුණේ 18017 20000 අතර. ඔය එතකොට අපිට දත්ත පෙන්වන්නේ 18 10 20000 අතර පඩි තියන අයගේ විස්තර විතරයි. එතකොට මේකේ පරස්පරයේ පැත්ත කියන්නේ not කියන අවස්ථාව. ඒ කියන්නේ මේ පරාසයේ නැති අයගේ හොයන්න පුළුවන් හැකියාවත් අපිට තියෙනවා. එතකොට මේ කමාන්ඩ් එක අපි පොඩි වෙනසක් කරන්න පුළුවන්. not between කියන විධානය පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 18 10 20000 අතර පවතින්නේ නැති අයගේ විස්තර ෆිල්ටර් වෙන්න ඕනේ. පැහැදිලිද? දැන් ඊළඟට අපි බැලුවොත් වගුවක දී ඇති දත්ත අතරින් වාර්තා කිහිපයක් ගන්න ඕන නම් දැන් සමහරලාට ගබඩාවක තියෙන පුළුවන් වාර්තා 100ක් 200ක් 300ක් 1000ක් සමහරලාට ඊට වඩා අධික ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. එතකොට අපිට ඒ ගබඩාවේ පිරලා තියෙන ආකාරයට ගත්තොත් අනුපිළිවෙලට ගත්තොත් ඒකේ තියෙන වාර්තා අතරින් අපි තුන් වාර්තා 10ක් තියෙනවා නම් සමහරලාට ලිමිට් එක යටතේ අපිට පුළුවන් වාර්තා ලිමිට් එක 5ක් කරන්න. එතකොට ඒ ගබඩාවේ තියෙන දත්ත වලින් මුල් වාර්තා 5 පමණක් අරගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට ලිමිට් කියන එක මාර්ගයෙන් අපිට පුළුවන් හැකියාව තියෙනවා ගබඩාවක තියෙන දත්ත ප්‍රමාණය ලිමිට් කරලා එහෙම නැත්නම් සීමා කරලා දර්ශනය කර ගැනීම. right. අපි එකට බලමු විධානය පාවිච්චි කරන්න. ඔව්. එතකොට අපි SQL code එක යටතේ ඒක නැවත මම ටයිප් කරන්නම්. structure එක යටතේ. ඔව්. ඔව්. select ඔක්කොම from මොකෙන්ද EMPDB වලින් ලිමිට් කරමු අපි දත්ත 3කට හරි වාර්තාවන් 3කට right go එහෙනම් මුල් වාර්තා 3 ක්‍රියාත්මක වෙන්න ඕනේ පැහැදිලිද එහෙනම් අපිට පුළුවන් හැකියාව තියෙනවා ලිමිට් පදේ යොදා ගැනීමෙන් ගබඩාවේ තියෙන වාර්තා මුල ඉඳලා ගත්තම ඒ මුල ප්‍රමාණය 20කට 30කට 40කට 50කට 1000කට සීමා කිරීමේ හැකියාව තියෙනවා ලිමිට් කියන විධානය මගින්. හරි. දැන් ඊළඟට අපි යොමු වෙනවා සාමාන්‍ය ශ්‍රිත භාවිතා කිරීම පිළිබඳව. average එක තියෙන ප්‍රමාණය count max min sum දැන් මට ඇති ඔයගලන්ට 10 වසරේ 11 වසරේ IT ඉගෙන ගත්ත ළම දරුවන් නිසා ඔය Excel වල යම් යම් දත්ත ලබා ගැනීම ගණනය කිරීම
වගේ කටයුතු වලදී අපි මේ විධාන මේ ආකාරයෙන්ම වගේ පාවිච්චි කරා. එකම එක වෙනසකට තියෙන්නේ AVG කියන එකට average කියලා විධානෙම තිබුණා Excel වල. මේකේ AVG කියන විධානයේ පමණක් ඔතනදී අඩංගු වෙනවා. ඒතකොට count, max, min සහ sum. දත්තවල එකතුව, දත්තවල කුඩා මාගය, දත්තවල විශාලතම මාගය, දත්ත තියෙන ප්‍රමාණය, ඒ වගේම දත්තවල සාමාන්‍ය ගණනය කිරීමේ වගේ ක්‍රියාවන්. පැහැදිලිද? right. දැන් අපි බලමු දැන් මේ වගේ ශ්‍රිත යොදා ගැනීමක් සිදු කරන්නේ කොයි විදිහටද කියන එක. එතනදී අපි සමීකරණේ පාවිච්චි වෙන පොදු ස්වරූපේ බලමු. select විධානය පාවිච්චි කරනවා, sum පාවිච්චි කරනවා. දැන් එතකොට average නම් average එක, min නම් min, max නම් max, count නම් count. මොනවාද පාවිච්චි කරන්න ඕන? field එක. එතකොට එහෙම නැත්නම් පාවිච්චි කරන උපලැකිය. ඒ වගේම from මොන database එකෙන්ද එහෙම නැත්නම් මොන table එකෙන්ද අපි මේ වැඩ කටයුත්ත කරන්නේ. පැහැදිලිද? right. එහෙනම් අපි මේ ක්‍රියාවට අදාළ සිදුවීම අපි බලමු. හරි. දැන් ඒකට ඕන කරන අපි විධානේ ටයිප් කරන්න උත්සාහ කරමු. දැන් මේකේ salary. හැබැයි බලන්න මෙතන star එක පාවිච්චි වෙන්නේ නැහැ. select sum විධානේ එහෙම නැත්නම් ශ්‍රිතය මොන field එකද පාවිච්චි කරන්නේ සහ from database එක. එහෙමනම් අපි ටයිප් කරලා බලමු. right. එහෙමනම් අපි එකට සීමාවක් යොදන්න බලමු. select. මොකද්ද? අපි දැන් ඉස්සලම් බලන්නේ sum එකනේ. sum මොකේ sum එකද බලන්න ඕනේ? මොන field වලද? salary. වරහන් වැහුවා. from මොන database එකෙන්ද? empdb. right. go විධානය අපි භාවිතා කරන්න. එහෙම වුණොත් salary වලට යන වියදම සම්පූර්ණයෙන් count කරලා පෙන්වුම් කරනවා. ඔව්. එහෙනම් ඒ අනුව අපිට දැනට සම්පූර්ණ salaries වල එකතුව 1,25,000ක මුදලක් වැය වෙනවා. පැහැදිලිද? right. නැවත බලමු මේ විධානය කොතනද කොහොමද තියෙන්නේ? right. මේ තියෙන්නේ select. තරුව පාවිච්චි කරන්නේ නැහැ. මොකද සියලුම ක්ෂේත්‍රවල කියන කතන්දරේ නෙමෙයි එතනදී එන්නේ. තරුව පාවිච්චි කරන්නේ සියලුම ක්ෂේත්‍ර කියන එක. ඔව්. එතකොට එහෙනම් ඒකෙදි sum කරන්න තියෙනවා salary එක. දැන් එකතු කරන්න පුළුවන් මේ database එකේ අපිට තියෙන තොරතුරු වලින් salary එක තමයි. නැත්නම් අපිට මේ employee numbers ටික එකතු කරන්න කියලා ප්‍රායෝගික සිද්ධියක් නැහැ. නමුත් එකතු කරන්න කියලා EMP එක දුන්නොත් එහෙම ඔය අගයන් ටිකෙත් එකතුව ලැබෙනවා. ඒ වගේම ලිඛිත තොරතුරු එකතුවක් එන්නේ නැහැ මේ තියෙන දත්ත වගුවට අනුව. දැනට අනුව නම් අපිට මෙතන salary එක count කිරීමේ හැකියාව පවතිනවා. පැහැදිලිද? right. එහෙමනම් ඒකට අවශ්‍ය කරන විධානේ ක්‍රියාත්මක කරලා බලන්න. ඔව්. හරි. ඊළඟට අපි බැලුවොත් එහෙම දැන් ඒ අනුව සංවිධානය යොදාගෙන එකතුව ලබා ගන්න පුළුවන්. මිනිමම් විධානය යොදාගෙන අවමාගේ හොයන්න පුළුවන් පඩිව. ඒ වගේම max විධානය යොදාගෙන වැඩිමාගේ හොයන්න පුළුවන් count AVG. එහෙමනම් අපි ඒවා උදාහරණ කීපයක් අපි කරලා බලමු මේ ආකාරයට. එතකොට දැනට අපි count එක හදලා තියෙනවා. right. දැන් අපි බලමු average එක බලන්න AVG. එතකොට select විධානය දීලා තියෙනවා, ශ්‍රිතය දීලා තියෙනවා. මොකද්ද? salary වල average එක හොයන්න. from මොන database එකෙන්ද? empdb. right. go. right. ඒ අනුව average එක පෙන්වුම් කරනවා. පඩිවල සියලු ඒවා එකතු කරලා රෙකෝඩ් මං හිතන්නේ 6ක් වගේ තියෙනවා. 6න් බෙදලා දත්තය නිරූපණය කරනවා. පැහැදිලිද? right. ඒ වගේම දැන් එතනට නැවත වෙනස් කරලා බලන්න. max විධානය. max. right. go. එතකොට වැඩිම salary එක තියෙන්නේ 29000. මතක ඇතිනේ මේ තියෙන්නේ 29000 තමයි රෙකෝඩ් එකේ වැඩිම තියෙන්නේ. ඊළඟට අවමගේ අපි බලමු. ඒ වගේම මිනිමම් විධානය. MIN. go. අවම 15000යි.
right. අවමගේ 15යි. දැන් අපි බලමු ඊළඟට කවුන්ටි දාගෙන කී දෙනෙක් ඉන්නවද කියන එක ගණනය කරන්න. ඒ කියන්නේ 1යි රෙකෝඩ්ස් 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් කවුන්ටි දානි පාවිච්චි කරලා බලන්න. එතනට count go. ඔව් රෙකෝඩ්ස් 6ක් පවතිනවා. පැහැදිලිද? හරි. අපි ඊළඟ බලමු ඊළඟ පොඩි වෙනසක් මම සිදු කරනවා මේ විධානවලදී. ඔව් දැන් මීට කලින් අපි ඉගෙන ගත්තා දැන් එකතුව, ඇවරේජ් එක, මැක්සිමම් වැලියු එක, ඊළඟට මිනිමම් වැලියු එක, කවුන්ට් වගේ ශ්‍රිත කීපයක්. දැන් මේ ශ්‍රිතවලදී අපිට අගය පෙන්눔 කරනකොට ඊට අදාළ උපලැකිය පාවිච්චි කරලා තමයි ටෝටල් එක පෙන්වන්නේ. ඔයගලන්ට මතක ඇති. දැන් මේ ටෝටල් එක පෙන්වන්න කිසියම් හෝ වාචික අපිට ඕන දෙයක් තිබෙනවා නම් එහෙම නැත්නම් අපිට කැමති නාමීකරණයක් යටතේ ටෝටල් එක පෙන්눔 කරන්න නම් අපිට as කියන වචනේ පාවිච්චි කරලා ඒ පෙන්වන්න ඕන කරන වචනය පාවිච්චි කරන්න පුළුවන්. හරිද? right. දැන් අපි බලමු ඒක අත්හදා බලන්න. right. කියන්න බලන්න select තරුව දානවද නැහැ. sum වරහන් ඇතුලේ salary වරහන් වැහුවා. දැන් මට පෙන්වන්න ඕන වචනේ as total. from මොකේද? emp db. right. එහෙනම් total කියන විශේෂිත නාමය යටතේ තමයි මේක එකතුව පෙන්눔 කරන්න ඕනේ. ආන්න හරි. පේනවනේ. ඒ වගේම දැන් මේක නැතුව අවස්ථාව අපි නැවත බලමු. නැති අවස්ථාව කියන්නේ මේ අවස්ථාව ඉවත් කරලා තියෙන අවස්ථාව. එතකොට වෙන්නේ මොකද්ද? මේක පෙන්눔 කරන්නේ sum salary කියන විධානය පාවිච්චි කරලා. ඒතර එකතුව salary වල sum එකක් විදියට. ඒතර අපිට ඕන කරන වචනේ පෙන්눔 කරන්න ඕනේ නම් මාතෘකාව යටතේ එතනදී as කියන එක පාවිච්චි කරනවා. දැන් අපි ගත්ත as company ni salary details. right. go. ඔව් හරිනේ. එතකොට එතනදී company කියන දාගත්ත නාමය යටතේ පෙන්눔 කරනවා. right. අපි ඊළඟට බලමු ඊළඟ කාරණයට යන්න. ඔව් දැන් අපි ඊළඟට බැලුවොත් අපිට පුළුවන් දැන් මේක කියන විදිහට දැන් මේකේ ගෑනු පිරිමි දෙගොල්ලම ඉන්න ඕනේ. එතකොට අපිට වර්ග කිරීම එකක් තිබෙන ඕනේ. ඒ කියන්නේ male female. එතකොට අපිට මේල් කියන කට්ටියගේ පිරිමි කට්ටියගේ පඩි වෙනම හදන්නත් පුළුවන්. ගෑනු කට්ටිය ෆීමේල් කට්ටියගේ වැටුප් වෙනම හදන්න පුළුවන් එකතුවක් විදිහට ගන්නත් පුළුවන් හැකියාව තියෙනවා. එතකොට කලින් විධානයේ පොඩි වෙනසක් අපි කරනවා. එතකොට අපිට සීමාවක් දෙන්න ඕන. සීමාවන් දෙනකොට අනිවාර්යයෙන්ම පාවිච්චි කරන පදේ මොකක්ද? where. එතකොට where කියන පදේ පාවිච්චි කළා අපිට පුළුවන් ඒ සීමාව මොකක්ද කියන එක දක්වන්න. එතකොට මෙතනදී කලින් විදිහටම තමයි select sum salary from emp db කියන එක පාවිච්චි කරනවා. එතකොට sum salary එක ලැබෙනවා. අපි හැබැයි සීමාවක් දාලා තිනවා where කියන පදේ පාවිච්චි කරලා. හැබැයි gender එක female කට්ටියගේ විතරයි. right. අපි බලමු ඒක පාවිච්චි කරන්න. right. හරි. අපි එතකොට දැන් මේකේ පොඩි වෙනසක් කරමු. right. මෙතනට යනකම් ක්‍රියාව කලින් විදිහටම තමයි අපි සීමාව දෙනවා. කොහොමද දෙන්නේ? where gender සමානයි female. පැහැදිලිද? right. go. එහෙනම් ගෑනු අයගේ විතරක් ස්ත්‍රී කට්ටියගේ විතරක් ටෝටල් එක අපිට හදලා පෙන්නන්න ඕන. 61500ක් යනවා.
ඒ වගේම අපි ගත්තොත් පිරිමි කට්ටියක වෙනසක් කරනවා නම් මෙතන මේල් කියන පාවිච්චි කරලා පවුටුවා. මේල්. go. දැන් ওই විදිහට අපිට මේ සීමාව පනවන්න පුළුවන්. එතකොට දැන් ඒ විදිහට අපිට සීමාවන් දාන්න පුළුවන් මේකේ විදිහට accounts වලට දාන්නත් පුළුවන් sales department එකට දාන්නත් පුළුවන් address එක යටතේ අපිට නගරය ලබා දීලා තෝරන්නත් පුළුවන් අපි එහෙම උදාහරණ දෙකකුත් කරලා බලමු right එතකොට අපි මෙතනදී where gender කියන එක වෙනුවට අපි දානවා අපි දාමු department department නේ department එක අපි දෙමු sales එතකොට sales කට්ටියගේ පඩිවල එකතුව විතරක් අපිට ලබා ගන්න පුළුවන් ඕකේ 46500ක් යනවා එතකොට අපි මේකෙන් අපි බලමු ඇත්තද නිකන් දල වශයෙන් sales කට්ටිය ඉන්නෝ දෙන්නේ 26500යි 46500යි ඒ වගේ අපිට ඕන නම් සීමාව නැවත දාන්න පුළුවන් accounts part එකට accounts okay right එතකොට accounts කට්ටියට සල්ලි පඩි ගෙවන්න 78500ක් යනවා ඒ වගේ දැන් අපි address එකකින් filter කරන්න right අපි නුවර ඉඳලා එන කට්ටිය address right candy එකකින් අදහස් කරේ නුවර ඉඳලා එන කට්ටියට පඩි ගෙවන්න කොච්චරක් යනවද right 80500යි පැහැදිලිද right එතකොට ඒකට අනුව අපිට විවිධ ක්‍රියාවන් සිදු කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා තේරුම් ගත්තද දැන් ඒ වගේම අපි සීමාව දාලා බලමු අපි විශාල හෝ සමාන කියන අවස්ථාවන් ගණනාවක් අපි පාවිච්චි කරමු දැන් 16000ට වැඩි අවස්ථාවක් එතකොට රුපියල් 16000ට වැඩි සැලරි වල එකතුව පමණක් ගන්න කියන එකනේ මෙතන කියවෙන්නේ right එතකොට එකතු වෙන්න ඕනේ හැබැයි 16000ට වැඩි පඩිවල තොරතුරු ටික විතරයි. එතකොට සැලරි විශාලද 16000ට වැඩිය. දැන් අපි නැවත where salary විශාලද 16000ට වැඩිය right එතකොට 16000ට වැඩි අයගේ total එක පෙන්නනවා එතකොට ඒක less than greater than වගේ දේවල් equal පාවිච්චි කරලා උදාහරණ කීපයක් කරලා බලන්න ඕනේ පැහැදිලිද හරි right ඊළඟට අපි එනවා දැන් chart එකක තියෙන data අපිට sort කරන්න ඒතර sort කිරීමේ ක්‍රියාවලිය කියන්නේ පෙළ ගැස්වීම. ඒක සාමාන්‍යයෙන් පෙළ ගැස්වීමේ ක්‍රියාව ගත්තම ඕනම අවස්ථාවකදී බොහොම සරලම සිද්ධිය තමයි කුඩාම අගයේ සිට විශාලතම අගයට. එහෙම නැත්නම් අපි alphabetical order එකට ගත්තොත් A to Z. ඒ වගේම ඒක අනිත් පැත්ත ගත්තොත් විශාල අගයේ සිට කුඩා අගයට. එහෙම නැත්නම් අපි කියනවා descending order එක. එහෙම නැත්නම් Z to A කියන අවස්ථාව. එතකොට දැන් දත්ත පෙළ ගස්වන්න ඕනේ නා. එතකොට අපිට පෙළ ගස්සන ක්‍රියාවලියට පාවිච්චි කරන්න විධාන දෙකක් තමයි ascending කියන වචනය සහ descending කියන වචනය. එතකොට ඒකට අපි විධාන වශයෙන් පාවිච්චි වෙන්නේ ascending order එකේදී AC. ඒ වගේම descending කියනකොට DSC. දැන් මෙතන ඔයගලන්ට පේන විධානේ පාවිච්චි කරනවා select. fields තෝරා ගැනීමක් නැහැ. data table එකේ තියෙන ඔක්කොම fields පෙන්වන්න කියන එක තමයි කියන්නේ. මොකෙන්ද from
EMP database එකේ order by salary AC. හරිද? පැහැදිලිද? right. අපි මේ අවස්ථාවට බලමු. salary AC. right. එහෙනම් අපි ඒක order කරලා බලමු. right. from some කතා නෑ. අපි ඒව පස්සේ බලමු ඒකට එකතු කරගන්න පුළුවන්ද කියන එක. right. from මොන database එකෙන්ද? EMPDB database එකෙන් order කරන්න ඕනේ by salary. එතකොට ඒ පෙළ ගස්වන්න ඕන ක්ෂේත්‍රය තෝර දෙන්න ඕනේ. එහෙම නැත්නම් උපලැකිය තෝරලා දෙන්න ඕනේ. salary වලට අනුව මොකද්ද order system එක? ASC. මේක capital simple ભેදයක් නෑ. නමුත් අර විධානය බලන්න ලේසි වෙන්න දාගන්නකො. අපි ඕනනම් සමහරලාට මෙහෙම ටයිප් කිරීමේ හැකියාවක් තියෙනවා. right. okay. go. එතකොට බලන්න salary එක ගැන සලකලා මේක පෙළ ගස්සලා තියනවාද? හරි. එහෙනම් අඩුම එකේ ඉඳලා වැඩිම එකට පෙළ ගස්සලා තියෙන්නේ. අපි ඒ වගේම descending එකත් පාවිච්චි කරලා බලමු. ඒකම. ඔව්. ඒතර descending පාවිච්චි කරනකොට විධානය මොකද්ද? DESC. DESC. descending. එහෙනම් මේකේ වෙනසකට වෙන්න ඕනේ DESC. right. එතකොට දැන් අපි salary එක ගැන සලකලා. අපිට ඒ වගේ පෙළ ගස්සන්න පුළුවන් ඒවා ගත්තොත් එහෙම නම් පුළුවන් පෙළ ගස්සන්න. වැදගත් දේවල් අපි ගත්තොත් නම පෙළ ගස්සන්න පුළුවන් alphabetical order එකට අනුව. ඒ වගේම EMP number එක අනුව සකස් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. right. එහෙනම් අපි ඒ fields දෙකත් පාවිච්චි කරලා බලමු මෙතනට කොහොමද යොදාගන්නේ කියන එක. එතකොට එතනදී වෙනස් වෙන්න ඕනේ. අපි salary එක අනුව නෙමෙයිනේ පාවිච්චි කරන්නේ. අපි ඉස්සෙල්ලා බලමු ascending order එක AC. right. අපි ගමු EMP number එක. employee number එක අනුව order කරන්න. right. එයාගෙම descending එක පාවිච්චි කරලා බලන්න. descending එකේ DESC. right. නමත් අනුව පෙළ ගස්වල බලමුද අපි? right. අපි නම අනුව පෙළ ගස්සමු. ඔව්. එහෙනම් order by name එක. ඔව් ඉස්සෙල්ලා උන descending දාමු. එතකොට z වල පටන් ගන්න අකුරු මුලට එන විදිහට අවස්ථාව කියන්නේ z වලින් පටන් ගන්න කෙනෙක් හිටියොත් එහෙම වෙයි. right. ඔව්. ඒ කියන්නේ alphabetical order එක පිටිපස්සේ ඉඳලා ගත්තොත් මුලින්ම හම්බ වෙන්නේ N M M K right D. එහෙනම් AC කියන එකක් ටක් ගාලා දාලා බලන්න. මේ හැම එකක්ම වෙන වෙනම විධාන පොතේ ලියන්න ඕනේ. මේ වැඩේ කරන්න, මේක කරන්න, මේ වැඩේ කරන්න, මේ වැඩේ කරන්න කියන එක ලියන්න ඕනේ. හරි. ASC. go. එයාගම ලියනකොට මේකේ රිද්ම් එක, මේකේ ක්‍රමවේදය අල්ලගන්න. එතකොට කවදාක්වත් අලුතෙන් දෙන ප්‍රශ්නයක් වරදින්නේ නැහැ. ඒ රිද්ම් එක අල්ලගන්න නම් අපි අලුත්ම දේවල් select පාවිච්චි කරා, from පාවිච්චි කරා, where කියන එක පාවිච්චි කරා, ඒ වගේම limit කියන වචනේ පාවිච්චි කරා, ඒ වගේම අපි සමහර ශ්‍රිත වර්ග දේවල් පාවිච්චි කරා. සමහරලාට මේ දේවල් ඔක්කොම එකට එකතු කරලා කරන්න පුළුවන් හැකියාවලුත් තියෙනවා. හරි. right. එහෙමනම් අපි නැවත තිබූ තත්ත්වෙට මේක ගේමු. ඔව් එතකොට ස්ටුඩන්ට් නම්බර් එක අනුව තමයි පෙළ ගස්වන්න ඕනේ order by student number. ස්ටුඩන්ට් නම්බර මේ EMP number. number එක ascending order. right. මම හිතන්නේ ලොකු අවබෝධයක් එතනදී ඔයගොල්ලෝ අරගත්තා. ඔව් දැන් ඊළඟට අපි පැමිණෙනවා
ගබඩාවක තොරතුරු එහෙම නැත්නම් ඒ තියෙන වාර්තාවන් ඉවත් කිරීම සම්බන්ධයෙන්. එතකොට ඉවත් කරනකොට ඒක අපි සිදු කරන ආකාරය පිළිබඳව බලමු. එතකොට එතනදී අපිට උදව් වෙන විධානය වෙන්නේ මකා දැමීමට පාවිච්චි කරන ප්‍රධාන විධානය අලුත් විධානයක්. එතකොට එකතු වෙනවා ඔබට delete. එහෙනම් වාර්තාවන් ඉවත් කිරීමට අපිට delete විධානය පාවිච්චි කරන්න පුළුවන්. දැන් එතකොට දැන් එතනදී select කියන එක පාවිච්චි කළා නැහැ. කෙලිම විධානයෙන් පටන් අරගෙන තියෙනවා. ඒක පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. right delete. තරුව දාලා තියෙනවා. ඒ කියන්නේ සියලුම කියන එකයි. from database එක employee database එක where employee number 10. ඒ කියන්නේ employee number එක 10ට අදාළ record එකේ සියලුම තොරතුරු ඉවත් කර දමන්න කියන එකයි. පැහැදිලිද? right. එහෙනම් අපිට මේක අවශ්‍ය වෙනවා. delete කරන්න employee number එක 10 වෙනි එකට අදාළ ඒවා. right. බලමු පොඩි error එකක් එනවා. ඔයකේ පොඩි වරදක් තිබුණා. බලමු අපි delete. තරුව දාන්න එපා. මෙතන තරුව අයින් කරන්න. පොඩි මිස්ටේක් එකක් තියෙන එතන. ඔය එතකොට ඒක from AT සාමාන්‍ය විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. right. මකන්න ඕනේ EMP DB එකෙන්. තීන්දුව ප්‍රකාශ කරනවා. right. where EMP number සමානද 10ට. එතකොට ඔබ අහනවා ඒක අයින් කරන්න ඇත්තටම ඕනේද? ඔව්. ඕකේ. right. එතකොට අපි database එක ඇරලා බැලුවොත් browse කරලා 10 record එක අයින් වෙලා තියෙනවා. ඔය යනවා ඊළඟ අපි උදාහරණයට අරගෙන තියෙනවා. ගිණුම් අංශයේ ඉන්න සියලු දෙනා ඉවත් කර දැමීම. right. එතනදී ගිණුම් අංශයේ ඉන්න සියලු දෙනා ඉවත් කර දැමීම. එහෙනම් මේ දෙක දැම්මත් එකයි උඩු තනි සිංගල් කමාවක දාන්නත් පුළුවන්, ඩබල් කොටේෂන් එක දාන්නත් පුළුවන්. right. එතකොට ඒකේ කලින් විදිහටම තමයි ඩිපාර්ට්මන්ට් එක කියවන්න ඕනේ. කවුද අයින් කරන්න කියන එක ගැන කියවෙන්න ඕනේ. හරි. අපි යම් බලන්න. delete from EMP DB එකෙන් තීන්දුව දෙනවා where අපේ ඩිපාර්ට්මන්ට් එක ඩිපාර්ට්මන්ට් නේ සමානයි accounts. right. එහෙනම් account department වල ඉන්න කට්ටියගේ records ටික අයින් වෙන්න ඕනේ. අයින් කරන්නද කියලා ඔපෙන් අහනවා. okay. right. browse කරලා බලන්න database එකට මොකද වෙලා තියෙන්නේ කියලා. right. accounts department එකේ ඉන්න සියලු දෙනාගේ තොරතුරු ටික එතනින් අයින් වෙලා තියෙනවා. කලින් අපි 10 record එකත් අයින් කරා. ඒ වගේම sales වල ඉන්නවා එක්කෙනෙක්. කලින් හිටපු sales වල එක්කෙනත් අයින් වෙලා තියෙනවා. එතකොට අපි ඕන මෙතන බලමු accounts department එක්කෙනයි 2යි 3යි 4යි. ඒකෙන් 20 වෙනි record එකත් අපි අයින් කරා. 10 වෙනි එකත් කොහොමත් අයින් කරලා තිබුණේ. එතකොට එක්කෙනෙක් තමයි ඉතුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ කසුනි. පැහැදිලිද? right. දැන් මේ දේවල් කරලා පස්සේ අර database එකේ තියෙන records අයින් වෙන නිසා නැවත ආපහු records ටික දාලා මෙතන ඉඳලා ඊළඟ වැඩ කොටස කරාපු. ඒ කියන්නේ නැවත අයින් වෙලා ගිය records ටික සම්පූර්ණයෙන් පුරව ගන්න. එතකොට අලුතෙන් record එකක් දාන ක්‍රමය පුරුදු වෙනවා. එතකොට
50 විතරයි ඉතිරිලා තියෙන්නේ. ආපහු 10යි 20යි 30යි 40යි 60යි රෙකෝඩ්ස් එක අන්තර්ගත කරන්න. පැහැදිලිනේ? right. දාලා ඊළඟ වැඩ කොටසට අපි යමු. right. ඔව්. නැවත ඒ දත්ත ටික දාන්න. එතකොට ඒ දත්ත දැම්මම නැවත රීಓඩර් කරගන්න වෙනවා. ඒකට ඔයගලන්ට මතක ඇති මීට කලින් භාවිතා කරපු ඕඩර් ක්‍රමය යටතේ එම්ප්ලොයි නම්බර් එක ඇසෙන්ඩින් ඕඩර් එකට දාලා සකස් කරගන්න පුළුවන්. එතකොට නැවත මේක මේ ආකාරයට යටා තත්ත්වයට පත් කරගන්න. මොකද ඊළඟ වැඩ කටයුතු සිදු කරනකොට. පැහැදිලිද? ඔව් දැන් ඊළඟට අපිට තිබෙන්නේ දත්ත සංශෝධනය කිරීම. එහෙම නැත්නම් ඒ කියන්නේ දැනට ගබඩාවේ තියෙන දත්තයක් වැරදි නම් ඒක වෙනත් නම වැරදි නම් නම හදන්න, පඩිය වැරදි නම් පඩිය හදන්න, ඩිපාර්ට්මන්ට් එක වැරදි නම් ඩිපාර්ට්මන්ට් එක වෙනස් කරන්න, මේ වගේ කාරණා කරන්න. එතකොට ගොඩක් වෙලාවට අපි ඒ සඳහා අප්ඩේට් විධානය භාවිතා කරනවා. ඒ වගේම ඒ සමගම අප්ඩේට් විධානයෙන් කරන්නේ ඒක යාවත්කාලීන කරන්න කියන එකයි. ඒ වගේම යාවත්කාලීන කරන්නේ කුමකින්ද කියන එක යටතට අපි ගන්නකොට සෙට් කියන විධානය පාවිච්චි කරනවා. ඒ කියන්නේ මේක තමයි සෙට් කරන්න ඕනේ. නම තමයි සෙට් කරන්න ඕනේ. ඩිපාර්ට්මන්ට් එක තමයි සෙට් කරන්න ඕනේ. සැලරි එක තමයි සෙට් කරන්න ඕනේ. ඒතකොට අප්ඩේට් එකෙන් වෙන්නේ කලින් තියෙන දත්තය ප්‍රතිස්ථාපනය කරලා අලුත් දත්තය දාගන්න එක. පැහැදිලිද? දැන් මෙතන අපි උදාහරණයක් අරගෙන තියෙනවා. කමල්ගේ නම විමල් ලෙස සංශෝධනය කිරීම. ඒතකොට එතනදී භාවිතා කරලා තියෙනවා අප්ඩේට් එකක් කරන්න ඕනේ. employee database එකේ from එක පාවිච්චි වෙලා නැහැ. එතනදී බලන්න set පාවිච්චි කරලා තියෙනවා. set එක යටතේ පෙන්눔 කරලා තියෙනවා නම කමල් තියෙන්නේ. හැබැයි name එක වෙනස් වෙන්න ඕනේ. where name එක යටතේ විමල්. දැනට තියෙන්නේ මේ නම where එක යටතේ නම වෙනස් කරන්න ඕනේ. හරි. අපි ඒක උදාහරණ කරලා බලමු. හරි. දැන් අපි එතකොට විධාන ටයිප් කරලා තියෙනවා. අප්ඩේට් එම්ප්ලොයි ඩේටාබේස් එක සෙට් කරන්න ඕනේ name එක. දැනට තියෙන්නේ කමල්. ඉවත් කරන්න ඕනේ. ඒ කමල් ඉවත් කළා විමල් රීප්ලේස් කරන්න ඕනේ. ඒතර සමහරලාට ඔයගොල්ලෝ විධාන ටයිප් කරනකොට මේක ඩබල් කොටේෂන්ස් වැඩ කරන් දාලා වැඩ කරේ නැත්තොත් සිංගල් කොටේෂන් දාන්න. ඒකේ විධාන වර්ෂන්ස් වල එන පොඩි සංශෝධන තත්ත්වයන් තිබෙන්නේ. විභාගෙදී ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. සිංගල් කොටේෂන් එක දාන්න පුළුවන්. right. අපි go විධානය දාලා බලමු. right. දැන් රෙකෝඩ්ස් වලට ගිහිල්ලා බලමු. අපි එහෙම නැත්නම් browse එකට ගිහිල්ලා බලමු. right. අපේ කමල් විමල් විදිහට සංශෝධනය වෙලාද? වරදක් නැත. right. එතකොට එතනදී අපිට සංශෝධනය කරලා පෙන්නනවා කමල් වෙනුවට විමල්ව පාවිච්චි කරලා. පැහැදිලිද? right. අපි තව එකක් ඒ විදිහට ගබ්බුම් බලන්න. අපි රීප්ලේස් කරමු ඒගොල්ලන්ගේ ඩිපාර්ට්මන්ට් එක. මෙයාව සේල්ස් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්න කෙනා අපි දාමු accounts එකට. එහෙම නැත්නම් අපි ප්‍රදේශය මේට කැන්ඩි වල ඉන්න කෙනෙක් කොළඹ වලට නමක් වෙනස් කරන්න. අපි දීපා කියන එකට අපි දාමු උදාහරණයක් විදිහට දීපාල් එල් එකක් වැඩි වෙන්න. right. අපි යමු බලන්න. right. කොහොමද update empdb set name සමානයි දීපාල්. මේ නමට සෙට් කරන්න ඕනේ where name සමානයි දීපා. right. දීපා හොයලා
දීපාල් විදියට හදන්න. right අපි බලමු browse කරලා දීපා පැහැදිලිද මේ විදියට වෙනත් දේවලුත් වෙනස් කරලා උත්සාහ කරලා බලන්න. හරි එහෙනම් මේ ටික මේ සතිය තුල උත්සාහ කරන්න. හැබැයි මම දීපෝ විතරක් නෙමෙයි මේවා වෙනම පොතේ ලියා ගන්න ඕනේ. ඕගලන්ටත් අලුත් දේවල් තියෙනවා. මෙන්න සිංහලෙන් ලියන්න. මෙන්න මේ වැඩේ කරන්නේ මෙහෙමයි. අර මම PowerPoint slide වල කරලා තියෙනවා වගේ. දැන් දත්ත පෙළ ගැස්සීම, දත්ත සංශෝධනය, කමල්ගේ මේක දාලානේ තියෙන විස්තර ඕගලන් වගුව මේ වගුව පාවිච්චි කරලානේ තියෙන්නේ. මේ වගුව පාවිච්චි කළ නිසා ඒ විදිහටම මේ වගුව අනුසාරයෙන් කරගෙන යන්න. හරි. right එහෙනම් අපි ඊළඟ දවසේදී සමහර වෙලාවට අපි පන්තිය පවත්වන්න පුළුවන්ද කියලා බලමු. කීප දෙනෙක්ගේ උනන්දුව පමණයි තියෙන්නේ. කේෂාන් පැතුම් ඊළඟට ඉසුරු සංජුල ගුමිදු මේ වගේ අයගේ විතරයි උත්සාහය තියෙන. අනිත් අයගේ කිසිම කතාවක්වත් අඩුම තරමින් කෝල් කරලවත් මොකද කරන්න කියලාවත් අහන්න. තව සහන මේ අය පන්තියට උනන්දුවෙන් එන්න උත්සාහ කරනවා. පන්ති පවත්වීම ගැන පන්ති ඉන්නවා මම හිතන්නේ තව විශාල ප්‍රමාණයක්. ඉසා ඉන්නවා තව දසුන් ඉන්නවා. එයාත් සම්බන්ධතාවය ඉන්නවා. ඒ ඇරෙන්න අනිකුත් අය පිළිබඳව කිසිම සම්බන්ධතාවයක් අඩුයි. ඒ කොහොමම ගියොත් ඔක වල් බිහිල වෙලා යනවා. ඒකෙන් පාඩුව තියෙන්නේ රජයටවත් කාටවත් නෙමෙයි ඕගලන්ටම තමයි. මොකද පේපර් එකේ එනවා ගානට ওই ටික දාලා. ඉතින් ওই ටික මට ආපහු කරන්න පුළුවන් හැකියාවකුත් එන්න කාලයක් එයිද කියලා කියන්නත් බෑ. හේතුව පාඩම් ප්‍රමාණය ටිකක් වැඩියෙන් තවත් ඉදිරියට කරගෙන යන්න තියෙනවා. එතකොට ඒ වලදී ගැටලු මතුවෙන්න පුළුවන්. තමන්ගේ ඒ වැඩ කටයුතු වගකීමෙන් යුතුව වැඩ කරගෙන යන්න. හරි. එහෙමනම් මම ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු.